රයිට් අයිබෝන් ළමයි අපි දැන් සූදානම් වෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියන පාඩම ආරම්භ කරන්න. හරි. අපි දන්නවා ශේෂ්ත්‍ර යටතේ අපි විෂය නිර්දේශයේ කතා කරන ප්‍රධාන වශයෙන් පාඩම් තුනක්. විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර සහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියන පාඩම් තුන. හරි. ඒ වගේම තමයි අපි දන්නවා විභාගෙදී අපිට දෙවනි පේපර් එකේ කියන්නේ රචනා පේපර් එකේ අනිවාර්ය රචනා ප්‍රශ්නයක් අපිට මේ ශේෂ්ත්‍ර පාඩමෙන් ලැබෙනවා. එතකොට ඒකෙදී ශේෂ්ත්‍ර පාඩම් තුනක් තියෙනවා. ඒ තුනෙන් එක පාඩමක් මගින් තමයි අපිට රචනා ප්‍රශ්නේ ලැබෙන්නේ. හරි. එක පාඩමක් සම්බන්ධව තමයි රචනා ප්‍රශ්නේ ලැබෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. හරි. හැබැයි දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර පාඩම් දෙකම මිශ්‍ර කරලා තනි ප්‍රශ්නයක් දෙන්නත් පුළුවන්. නමුත් මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම ගත්තොත් එහෙම බොහෝ දුරට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ විතරයි අපිට රචනා ප්‍රශ්නයක් ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලට බොහෝ දුරට විද්‍යුත් ශේෂ්ත්‍ර හෝ චුම්බක ශේෂ්ත්‍ර මිශ්‍ර කරන්නේ නැහැ. රයිට්. හරි. ඒ වගේම තමයි දැන් විෂය නිර්දේශයේ අනිකුත් පාඩම් ගත්තොත් එහෙම පාඩම් එක සංසන්දනය කරොත් එහෙම මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම කියලා කියන්නේ සාපේක්ෂව කුඩා පාඩමක්. හරි. සාපේක්ෂව කුඩා. අනිත් පාඩම් එක බලද්දී ඒ කියන්නේ අපිට අඩු කාල පරිච්ඡේදයක් අරගෙන මේ පාඩම ඉක්මනින් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ තියෙන තියරි ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. රයිට්. තියරි ප්‍රමාණය අඩු වුණාට ඔයාලට පැහැදිලියදී දැන් සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. හරි. තියරි ප්‍රමාණය අඩු පොඩි පාඩමක් වුණාට අපි මේ පාඩම හරියට කරගන්න එක අපිට වැදගත්. හරි. සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි මේ MCQ අනිවාර්යෙන් ලැබෙනවා. හරි. MCQ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් අනිවාර්යෙන්ම ලැබෙනවා. එකක් හෝ කිහිපයක් එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් අනිවාර්යෙන්ම ලැබෙනවා. චුම්බක ශේෂ්ත්‍ර වලින් අනිවාර්යෙන්ම ලැබෙනවා. හරි. එතකොට බලමු අපි ඔයාලට ටියුට් එක දීලා තියෙනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ. හරි. ටියුට් එක දීලා තියෙනවා. තියරි අපි ලියන්නේ තියරි ටියුට් එකේ. ඊට අමතරව ගණන් හදනවා අපි වෙනම පොතක. හරි. රයිට්. එතකොට දැන් අපි හැම පාඩමකමදී වගේ මේකෙදිත් අපි මුලින්ම මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වා ගන්න ඕනේ. හරි. කියන්නේ මොකක්ද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ කියලා අපි දැනගෙන ඉන්න බෑ. පාඩමට එන්න කලින්. හරි. ඒතකොට දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර අපි කලින් ඉගෙනගෙන තියෙන විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර කියන පාඩම් දෙක ගත්තොත් එහෙම විද්‍යුත් ශේෂ්ත්‍රවලදී අපි කියන්නේ ආරෝපණ අවට පවතින. හරි. ආරෝපණ අවට පවතින ශේෂ්ත්‍රයක් තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ. චුම්බක ශේෂ්ත්‍රයක් කියලා අපි කිව්වේ චුම්බක අවට පවතින ශේෂ්ත්‍රය. එහෙම නැත්නම් චුම්බක ගුණ පවතින ප්‍රදේශයක. හරි. ඒ වගේම තමයි දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම ගුරුත්වාකර්ෂණ බල පවතින ප්‍රදේශයක තමයි අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා කියන්නේ. හරි. ඒක තමයි සාමාන්‍ය දල අදහස. රයිට්. එතකොට අපි හරියට නිශ්චිතව අර්ථ දැක්වේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා. දැන් මොන හරි යම්කිසි ප්‍රදේශයක ආරෝපණයක් තිබ්බට පස්සේ ඒ ආරෝපණය මත බලයක් ඇති වෙනවා නම් ඒකට තමයි අපි කිව්වේ විද්‍යුත් ශේෂ්ත්‍රයකදී විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. හරි. විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා කිව්වේ. ඒ වගේම තමයි ඒකෙදී අපි ආරෝපණ ගැන සැලකුවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ අපි යම්කිසි ප්‍රදේශයක අපි ස්කන්ධයක්. හරි. යම්කිසි ප්‍රදේශයක මොනවා හරි ස්කන්ධයක් තිබ්බහම ඒ ස්කන්ධයේ මත බලයක් ඇති වෙනවා නම් හරි. අන්න ඒ ප්‍රදේශයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා. හරි. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. කියන්නේ ස්කන්ධයක් තිබ්බොත් ස්කන්ධය මත තමයි ගුරුත්වාකර්ෂණ බල ඇති වෙන්නේ. හරි. අපි දන්නවා අපේ මේ පෘථිවිය අවට ගත්තොත් එහෙම ගුරුත්වාකර්ෂණ බල තියෙනවා. ඒක නිසානේ අපි පෘථිවියේ හරි අපිට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය තියෙන නිසා. රයිට්. ඒකෝට අපි කියලා කියන්නේ මනුස්සයා කියලා කියන්නේ සත්වයා කියලා කියන්නේ ස්කන්ධයක්. ඒතකොට මේ ස්කන්ධයේ මත පෘථිවිය මගින් ආකර්ෂණය කරගෙන ඉන්න නිසා තමයි ඒක ගුරුත්වාකර්ෂණ බලයක් කියලා කියන්නේ. හරි. ගුරුත්වාකර්ෂණ බලයක් කියලා කියන්නේ. එතකොට ඒක නිසා තමයි පෘථිවියට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා අපි කියන්නේ. හරි. එතකොට ඔයාලට පැහැදිලි ඇති මොකද්ද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ කියලා. හරි. එතකොට දැන් ඒ වගේම තමයි
අපි දැන් විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍රවලදී ආරෝපණ මතනේ බල ඇති උනේ. හරි. එතකොට ඒකෙදි සමහර අවස්ථාවලදී ආකර්ෂණ බල ඇති වුණා. හරි. ඒ වගේම සමහර අවස්ථාවලදී විකර්ෂණ බල ඇති වුණා. ආකර්ෂණ සහ විකර්ෂණ බල ඇති. නමුත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගත්තොත් එහෙම මේ ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ ඒක ආකර්ෂණ බලයක් විතරයි. නමෙම තියෙනවනේ. ගුරුත්වාකර්ෂණ බල කියලා තියෙන්නේ ආකර්ෂණ බලයක් විතරයි. හරි. ඒකෙදි විකර්ෂණ බලයක් ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. රයිට්. ඒ කියන්නේ ස්කන්ධ අතර තමයි බල ඇති වෙන්නේ. හරි. පෘථිවිය ගත්තොත් එහෙම පෘථිවිය සහ සත්වයා කියන ස්කන්ධ දෙක අතර බල ඇති වෙනවා. හරි. ඒකේ ආකර්ෂණ බල විතරයි. විකර්ෂණ බලයක් කිසිම අවස්ථාවක තියෙන්නේ නැහැ. හරි. රයිට්. එතකොට ඔයාලගේ ටියුට් එකේ මුලින්ම හරි ටියුට් එකේ මුලින්ම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන එක යටතේ හරි තියෙනවා පොඩි හිස් තැනක්. ඒක ලියා ගන්න. මොකද්ද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා කියන්නේ කියලා අපි මුලින්ම නෝට් එකක් දානිමු. රයිට්. ලියා ගන්න. ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලයේ පැතිරී පවතින ප්‍රදේශ ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලයේ පැතිරී පවතින ප්‍රදේශ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ලෙස හැඳින්වේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ලෙස හැඳින්වේ. රයිට්. ඒක තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා කියන්නේ ස්කන්ධයක් අවට බලයක් පවතින ප්‍රදේශයකට. රයිට්. ඊට පස්සේ ඒකේ තියෙනවා ටියුට් එකේ ඊළඟට ගුරුත්වාකර්ෂණ බල රේඛා කියලා. අපි මතක ඇති විද්‍යුත් ක්ෂේත්‍රවලදී ඉගෙන ගන්නවා විද්‍යුත් බල රේඛා, චුම්බක ක්ෂේත්‍රවලදී චුම්බක බල රේඛා. කියන අර ක්ෂේත්‍රයේ දැන් විද්‍යුත් ක්ෂේත්‍රයක නම් ආරෝපණයක් ඒ ක්ෂේත්‍රය මත තියලා නිදහස් ආරෝපණයක් අතහැරියට පස්සේ ආරෝපණය ගමන් කරන මාර්ගය තමයි අපි විද්‍යුත් බල රේඛාව කියලා සලකන්නේ. ඒතකොට ඒ වගේ තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක අපි ස්කන්ධයක් අරන් ගිහලා තිබ්බට පස්සේ අන්නේ ලක්ෂීය ස්කන්ධයක් හරි ඒ ලක්ෂීය ස්කන්ධයක් අරන් ගිහලා තිබ්බට පස්සේ ඒ ලක්ෂීය ස්කන්ධය ගමන් කරන මාර්ගයට තමයි අපි කියන්නේ. يعني ඒක මනක් කල්පිතයි හරි. ඒ ගමන් කරන මාර්ගය තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් කියලා. හරි. ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් කියලා. රයිට්. එතකොට දැන් ගුරුත්වාකර්ෂණ බල රේඛා ගත්තොත් එහෙම දැන් මෙහෙම ස්කන්ධයක් තියෙනවා නම් හරි. ගුරුත්වාකර්ෂණ බල රේඛා සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධය දිසට. හරි. මොකද සෑම විටම මම කිව්වා ආකර්ෂණ බල විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේ විදිහට ස්කන්ධය දෙසට තමයි ගුරුත්වාකර්ෂණ බල රේඛා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රදේශයක අපි ස්කන්ධයක් තිබුත් එහෙම ලක්ෂීය ස්කන්ධයක්. හරි. මේ ස්කන්ධය මත බලය ඇතිලා එයා චලනය වෙන දිශාව තමයි චලනය වෙන මාර්ගය තමයි අපි මෙන්න මේ විදිහට ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් විදිහට සලකුණු කරන්නේ. හරි. එහෙම නැත්නම් නිරූපණය කරන්නේ. රයිට්. එතකොට ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා ගුරුත්වාකර්ෂණ බල රේඛා කියලා. හරි. ඒක යටතේ ලියා ගන්න. හරි. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක කුඩා ස්කන්ධයක් නිදහස් කළ විට එය ගමන් කිරීමට පෙළඹෙන මාර්ගය ගුරුත්වාකර්ෂණ බල රේඛාවකි. මෙම බල රේඛාව යනු මනක්කල්පිත සංකල්පයක් පමණි. රයිට්. ඇත්තටම බල රේඛා නෑ. අපි අර අධ්‍යයනයේ පහසු සඳහා බල රේඛා කියලා දේවල් නිර්මාණය කරගන්නවා. හරි. ඊට පස්සේ ලියා ගන්න දැන් ඊට පස්සේ පොඩි වෙන මෙන්න මේක ඇඳ ගන්න. හරි. මේක ඇඳ ගන්න. ඕක ඇඳ ගන්න. ඊට පස්සේ අපි ලියා ගමු පොඩි පොයින්ට් දෙකක්. හරි. මුලින්ම මේක චූටියට ඇඳ ගන්න. ඇඳගෙන මෙහෙම ස්කන්ධයක් ලක්ෂී ස්කන්ධයක් ඇඳ ගන්න. රයිට්. බල රේඛා ස්කන්ධය දෙසට සලකුණු කරන්න. හරි. මේක මේ ස්කන්ධයක් කියලා පෙන්වන්න කැපිටල් M කියලා සලකුණු කරගන්න. රයිට්. ඔක ඇඳගෙන ඉවරලා චූටි පොයින්ට් දෙකක් අපිට ලියන්න තියෙනවා. හරි.
ඊට පස්සේ ලියන්න මෙම බල රේඛා ස්කන්ධය දෙසට ක්‍රියා කරයි. මෙම බල රේඛා ස්කන්ධය දෙසට ක්‍රියා කරයි. ඊට පස්සේ ලියාගන්න එසේම මෙම බල රේඛා පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වේ. පෘෂ්ඨයට ලම්බකව ඇතුළු. හරි. අපි විද්‍යුත් ක්ෂේත්‍රවලදීත් චුම්බක ක්ෂේත්‍රවලදීත් කතා කරනවා වගේම හරි මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව තමයි සෑම විටම බල රේඛා ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි චුම්බක ක්ෂේත්‍රවලදීත් කතා කරේ. කියන්නේ චුම්බකයට ලම්බකව සමා බල රේඛා පිට වෙන්නේ සහ ඇතුළු වෙන්නේ. ඒ වගේ තමයි මේකෙත්. හරි. right. හරි. එතකොට දැන් අපි ඒ වගේම තමයි දැන් මේකෙදි මේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර පාඩමේදී අපි සලකන්නේ මෙන්න මේ කියන්නේ ස්කන්ධයක් අවට තියෙන ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය සාමාන්‍යයෙන් අනන්තය දක්වාම විහිදලා තියෙනවා කියලා තමයි අපි සලකන්නේ. හරි. කියන්නේ අපි ප්‍රශ්න ගැටළු විසඳද්දී සලකන්නේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය අනන්තය දක්වාම විහිදලා තියෙනවා කියලා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ කැපිටල් M අවට ස්කන්ධයේ අවට තියෙන ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඕනිම දුරක් දක්වා විහිදෙනවා කියලා තමයි අපි සලකන්නේ. හැබැයි ඒක ප්‍රායෝගිකව එහෙම නැහැ. හරි. කියන්නේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඇතර යන්න ප්‍රබලතාවය අඩු වෙනවනේ. අඩු වෙලා ගොඩාක් දුර ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය නැතු වෙනවා. හරි. හැබැයි අපි මේකෙදි සෛද්‍යාන්තිකව සලකන්නේ අනන්තය දක්වා පැතිරලා තියෙනවා කියලා. රයිට්. හරි. ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හරි. හරි ප්‍රශ්න නැහැ. ඒකත් අපි තරු ලකුණක් දාලා ලියාගමු. හරි. තරු ලකුණක් දාලා ලියාගන්න. යම් ස්කන්ධයක ශාස්ත්‍රයේ ප්‍රායෝගිකව සීමා සහිත ප්‍රදේශයකට පැතිරී පවතී. නමුත් සෛද්‍යාන්තිකව අනන්තය දක්වා පැතිර ඇතැයි සැලකිය හැක. right. ළමයි ඊට පස්සේ අපි දැන් ඊළඟට ඉගෙන ගන්න යන්නේ මොකද්ද විද්‍යුත් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියන්නේ කියලා. හරි. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියන්නේ මොකද්ද කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. හරි. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය. සාමාන්‍යයෙන් G කියලා තමයි අපි සලකුණු කරන්නේ. හරි. අපි ගුරුත්වජ ත්වරණය කියලා කිව්වේ. ඒක තමයි ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ. right. ශාස්ත්‍ර තීව්‍රතාවය අපි විද්‍යුත් ශාස්ත්‍රවලදී විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කතා කරා. ඒ වගේම චුම්බක ශාස්ත්‍රවලදී චුම්බක ස්‍රාව ඝනත්වය කියලා කතා කරා. අන්න ඒ වගේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රවලදී අපි ඒකට අනුරූප රාශිය විදිහට ඉගෙන ගන්නේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය. right. හරි. එතකොට දැන් මම මේ හැම වෙලාවෙම විද්‍යුත් ශාස්ත්‍රයත් එක්ක මේවා සංසන්දනය කරන වලට අවබෝධ කරගන්න පැහැදිලි වෙනවා. එතකොට අපි විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කිව්වේ විද්‍යුත් ශාස්ත්‍රයක තිබ්බ තබන ලද කූලොම් ධන එකක ආරෝපණය මත ක්‍රියා කරන බලය. හරි. ඒකනේ අපි විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කිව්වේ. එතකොට ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේත් ඒකයි. එතකොට අපි ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රවලදී අපි සලකන්නේ ස්කන්ධ. හරි. එතකොට ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ යම්කිසි ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයක සලකුණු ලබන ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ ඒ ලක්ෂය මත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බට පස්සේ අන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මත ක්‍රියා කරන බලය තමයි අපි කියන්නේ ඒ අදාළ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර තීව්‍රතාවය කියලා. right. හරි.
මෙහෙමයි මේ ස්කන්ධයක් තියෙනවා හරි මේ ස්කන්ධයේ යවට තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් හරි මේ විදිහට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා එතකොට මෙන්න මේ අවුට තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ තනින් තන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් හරි වෙනස්. එතකොට මෙන්න මේ වගේ සලකනු ලබන ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g කියලා ගත්තොත් හරි g කියලා කියන්නේ අපි ඒ සලකනු ලබන ලක්ෂය මත සිම්පල් m කියලා ස්කන්ධයක්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බොත් එහෙම හරි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බොත් එහෙම මෙන්න මේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මත මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය මගින් ක්‍රියාත්මක වෙන බලය තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. ඒතර කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මත ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න F බලය. හරි මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g. right. එතකොට මෙන්න මේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මත ක්‍රියා කරන බලය තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. හරි. එතකොට මම මෙතන තියලා තියෙනවා කියලා හිතන්න සිම්පල් m ස්කන්ධයක්. හරි. ඒ සිම්පල් m ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය මගින් ඇති කරපු බලය අපි සලකනවා කැපිටල් F කියලා. හරි. ඒ ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g කියලා ගත්තොත් එහෙම අපි දන්නවා m ස්කන්ධය මත ඇති කරපු බලය F. හරි. එතකොට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත ඇති කරන බලය වෙන්නේ F බෙදීම m. පැහැදිලිනේ? කිලෝ m ස්කන්ධයක් මත F බලයක් ඇති කරනවා නම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත ඇති කරන්නේ F බෙදීම m බලයක්. හරි. එතකොට මේක තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. හරි. එතකොට g සමානයි F බෙදීම m. හරි. g සමානයි F බෙදීම m. m කියන්නේ ස්කන්ධය, F කියන්නේ ස්කන්ධය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. right. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා. හරි ඒක යටතේ අපි ලියාගමු. right. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ ළමයි දෛශිකයක්. හරි. දෛශිකයක්. right. එතකොට ඒ වගේම තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ ඒකක වෙන්නේ ms ඍණ 2. හරි. ms ඍණ 2. ගුරුත්වජ ත්වරණය කියන්නේ මේකනේ. එතකොට මෙතන බලය ඒකකයේ කිලෝග්‍රෑම් ms ඍණ 2 කියලා ලියන්න පුළුවන්. ස්කන්ධ ඒකකයේ කිලෝග්‍රෑම්. ඒතර කිලෝග්‍රෑම් per කිලෝග්‍රෑම් සුළු වෙලා ගිහිල්ලා g බල ඒකකයේ ඉන්නේ ms ඍණ 2 කියලා. හරි. g බල ඒකක වෙන්නේ ms ඍණ 2 කියලා. right. g බල මානත් අපිට ওই විදිහටම ගන්න පුළුවන්. හරි. ත්වරණයේ මානනේ g බල මාන කියලා කියන්නේ. g බල මාන සමානයි ත්වරණයේ මාන. හරි. lt ඍණ 2. ඒක තමයි g වල මාන වෙන්නේ. right. මේ ටික ලියා ගන්න කලින් අපි පොඩි නෝට් එකක් දානිමු. right. හරි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන එක යටතේ ලියා ගන්න. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත ක්‍රියාත්මක බලය ඒකක ස්කන්ධයක් මත ක්‍රියාත්මක වන බලය එම ලක්ෂයෙහි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස හැඳින්වේ. එම ලක්ෂයෙහි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස හැඳින්වේ. ඊට පස්සේ ලියා ගන්න මේ දෛශික රාශියක් වේ. එනම් මෙයින් විශාලත්වයක් සහ දිශාවක් නිරූපණය කරයි. right. ඊට පස්සේ ලියා ගන්න යම්කිසි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක
යම් කිසි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක තැබූ සිම්පල් ලිම් ස්කන්ධයන් මත යෙදෙන බලය සිම්පල් ලිම් ස්කන්ධයන් මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය හරි සිම්පල් ලිම් ස්කන්ධයන් මත ක්‍රියාත්මක වෙන එහෙම නැත්නම් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කැපිටල් F නම් එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය පහත පරිදි ලබාගත හැක කියලා මෙහෙම ස්කන්ධය ඇඳලා හරි සිම්පල් ලිම් ස්කන්ධය සලකුණු කරලා ලියා ගන්න. හරි ඔක ලියා ගන්න. හරි මේක ලියාගෙන ඉන්න. ළමයි රයිට් ඊට පස්සේ g සමාන f බෙදීම m කියලා ගන්න. හරි ඊට පස්සේ ඊට යටින් ඔන්න ලියා ගන්න මේ ටික g සමානයි f බෙදීම m f සමානයි mg කියලා. හරි කෙන ස්කන්ධය සිම්පල් ලිම් ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය F සමානයි mg කියන සම්බන්ධතාවයෙන් අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඔකත් ලියා ගන්න මේක ලියලා මේකත් ඊට යටින් ලියා ගන්න. හරි. ළමයි අපි දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි. එතකොට අපිට තව ඉදිරියට යමු. හරි. ඔයාලගේ ටියුට් එකේ ඊළඟට තියෙන්නේ ටියුට් එකේ පොඩි සටහනක් දීලා තියෙනවා. ඕනෑම ස්කන්ධ දෙකක් අතර බල ඇතිවේ. මෙම බල ගුරුත්වාකර්ෂණ බල ලෙස හැඳින්වේ. මේ පිළිබඳ මුලින්ම අධ්‍යයනය කළ සර් අයිසැක් නිව්ටන් 1666 දී විශ්වයේ ඕනෑම අංශු දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලය පිළිබඳ සාරවත්‍ර නියමයක් ඉදිරිපත් කරන ලදී. මේ අයුරින් ඔහු සූර්යයා වටා ග්‍රහලෝකවල චලිතයේ පෘථිවිය වටා සඳුගේ චලිතය පිළිබඳ අධ්‍යයනය කිරීමට සමත් වේ. හරි. එතකොට ගුරුත්වාකර්ෂණ බලය කියන එක ඕනෑම ස්කන්ධ දෙකක් අතර ඇති වෙනවා. හරි. ඕනෑම ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. රයිට්. එතකොට ඒ ස්කන්ධේ ප්‍රමාණය බලපාන්නේ ස්කන්ධ විශාල ස්කන්ධ වුණත් කුඩා ස්කන්ධ වුණත් ඒ ස්කන්ධ අතර ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. රයිට්. හරි. එතකොට ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියමය. හරි. ගුරුත්වාකර්ෂණ නියමය. ටියුට් එකේ දීලා තියෙනවා නිව්ටන්ගේ සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. රයිට්. එතකොට මේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් නිව්ටන් ඉදිරිපත් කරන්නේ යම්කිසි ස්කන්ධ දෙකක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධ බලයේ විශාලත්වය සම්බන්ධ ප්‍රකාශනයක්. හරි. ඒ කියන්නේ යම්කිසි ස්කන්ධ දෙකක් ගත්තොත් එහෙම දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ මාක පෙන් දෙක ගත්තොත් එහෙම මේ ස්කන්ධ දෙක අතරත් ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. ඒතකොට මේ ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනවා සාධක කිහිපයක් මත. ඒතකොට අන්නේ සාධක සම්බන්ධ කරගෙන ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරන්න පුළුවන් සම්බන්ධතාවය තමයි මේ නිව්ටන්ගේ සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය කියන එකෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. රයිට්. එතකොට නිව්ටන් කියන විදිහට හරි මෙන්න මේ වගේ සිද්ධියක් තමයි නිව්ටන් කියන්නේ. හරි. මෙහෙම සිම්පල් ලිම් එක කියලා ස්කන්ධය සහ
m2 කියලා ස්කන්ධයක් තිබ්බ කියමුකෝ. හරි. මේ ස්කන්ධ දෙක අතර පරතරය සිම්පල් r කියලා ගත්තොත් එහෙම අපි දන්න ඕනෑම ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. හරි. එතකොට මේ ස්කන්ධ දෙකක් අතරත් ඒ විදිහට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ විදිහට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. රයිට්. ඒ ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය සමානයි. හරි. මොකද ක්‍රියාව සහ ප්‍රතික්‍රියාවක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය ප්‍රධාන සාධක දෙකක් මත හරි ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනවා කියලා නිව්ටන් පරීක්ෂණාත්මකව හොයාගත්තා. හරි. එකක් තමයි මෙන්න මේ බලය කියන එක F කියන එක අනුලෝම සමානුපාතික වෙනවලු මෙන්න මේ ස්කන්ධ දෙකේ විශාලත්වයන්ගේ ගුණිතයට. පැහැදිලිද? ස්කන්ධ දෙකේ විශාලත්වයන්ගේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙනවලු. ඒ කියන්නේ m එක වැඩි කිරීම m2කට. ඒ වගේම නිව්ටන් කියනවා මේ F කියන ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවලු. ඒ කියන්නේ එකයට අනුලෝම සමානුපාතික වෙන එකයටගේ එහෙම නැත්නම් ප්‍රතිලෝම සමානුපාතික වෙනවලු මේ ස්කන්ධ දෙක අතරේ දුර තියෙනවනේ. ස්කන්ධ දෙක අතර දුර අන්නේ දුරේ වර්ගයට. කියන්නේ මෙතන නම් දුර සිම්පල් r. ඒකට සිම්පල් r වල වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඔන්න ඔය විදිහට. හරි. එතකොට මේ දෙක මට එකට ලියන්න පුළුවන් f සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගය කියලා. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. මෙතකොට සමානුපාතික ලකුණු ඉවත් කරන්න පුළුවන් නියතයක් සහ සමාන ලකුණක් දාලා. හරි. ඒ අනුව ගුරුත්වාකර්ෂණ බලය සමානයි g කියලා නියතයක් මෙතනදී පාවිච්චි කරනවා. g m1 m2 බෙදීම සිම්පල් r වර්ගය. හරි. එතකොට g කියලා කියන්නේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය. හරි. g කියන එක නිව්ටන් අර්ථ දක්වලා තියෙනවා සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය කියලා. රයිට්. ඒතර ඔන්න ඔය සම්බන්ධතාවය තමයි නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියමයෙන් පැහැදිලි කරන්නේ. හරි. ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. හරි. ලොකු දෙයක් නැහැ. රයිට්. මේ විදිහට ස්කන්ධ දෙකක් තියෙනවා. ස්කන්ධ දෙක අතර පරතරය සිම්පල් r කියලා ගත්තොත් එහෙම මේකට ඕන d කියලා ගන්නත් පුළුවන්. හරි. ස්කන්ධ දෙක අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතින එකක් තමයි ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙනවා. අනිත් එක තමයි ස්කන්ධ දෙක අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. මේ දෙක එකට කරලා මේ විදිහට ලියුවා. ඊට පස්සේ සමානුපාතික සලකුණු ඉවත් කරන්න දානවා නියතයක් සහ සමාන ලකුණක්. නියතය කියන්නේ කැපිටල් G. කැපිටල් G කියන්නේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය කියලා හඳුන්වනවා. රයිට්. හරි. එතකොට ඔක තමයි අදාළ සිද්ධිය වෙන්නේ. රයිට්. එතකොට ඔයාලගේ ටියුට් එකේ අපි ඒක සලකුණු කරගෙනමු. හරි. ලියාගෙනමු. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඊළඟට නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියමය කියලා. හරි. නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියමය කියලා තියෙනවා. ඒක යටතේ අපි මේ නියමය ලියාගමු. හරි. නියමය ලියාගෙන ඉවරලා මේ ටික ලියා ගන්න පුළුවන්. හරි. රයිට්. ලියා ගන්න. හරි. ලියා ගන්න මෙහෙම. විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය එම ස්කන්ධවල විශාලත්වයන්ගේ ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. ඒවා අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. එහෙම කියලා ලියා ගන්න. හරි. ඒක ලියාගෙන ඉවරලා ඊට පස්සේ මෙහෙම මෙන්න මේ සටහන ඇඳගෙන ඊට පස්සේ මේ ටික ලියාගෙන අවසානයේදී සම්බන්ධතාවය ගන්න F සමානයි G m1 m2 බෙදීම r වර්ගය කියලා. හරි. එතකොට මෙතන G කියලා කියන්නේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය. හරි.
රයිට්. ඔය ටික ලියා ගන්න. හරියම ටික ලියාගත්තද? හරි ඒ වගේම තමයි ලියාගන්න මේ ජීවල ඒකක සහ ජීවල මාන බලමු අපි. හරි. ජීවල ඒකක අපිට ගන්න පුළුවන් මේ සම්බන්ධතාවයෙන්. එතකොට G සමානයි FR වර්ගයේ බෙදීම M1 M2. හරි. ඒ ඇසුරෙන් අපිට ජීවල ඒකක ගන්න පුළුවන්. මෙහෙමනේ G සමානයි මේකෙන් FR වර්ගයේ M1 M2. FR වර්ගයේ බෙදීම M1 M2. ඔකනේ G කියන්නේ. මේක ඇසුරෙන් අපිට ඒකක ගන්න පුළුවන්. ජීවල ඒකක සමානයි F කියන්නේ නිව්ටන් නේ. හරි. R කියන්නේ මීටර වලින්ම ඉන්නේ. හරි. එතකොට නිව්ටන් වර්ග මීටර M1 M2 කියන්නේ ස්කන්ධ. එතකොට කිලෝග්‍රෑම් වර්ගයේ එනවා 15ට. ඒක උඩට ගියාම කිලෝග්‍රෑම් ඍණ 2 කියලා එනවා. හරි. ඕක තමයි ජීවල ඒකක වෙන්නේ. හරි. ඊට පස්සේ ජීවල අගය වල දැනගන්න ඕනේ 6.67 වැඩි කිරීම 10 ඍණ 11යි. හරි. G සමානයි 6.67 වැඩි කිරීම 10 ඍණ 11යි. හරි. මේක සාමාන්‍යයෙන් දෙනවා. හරි. nm වර්ගය කිලෝග්‍රෑම් ඍණ 2. හරි. ඕක තමයි ජීවල අගය වෙන්නේ. ඊට පස්සේ අපිට මේකෙදිම මේ විදිහටම ජීවල මාන හොයන්න පුළුවන්. හරි. ජීවල මාන සමානයි මෙතන නිව්ටන් එහෙම නැත්නම් මේ බලයේ මාන වෙන්නේ mlt ඍණ 2 වැඩි කිරීම r වර්ගය කියන්නේ l වර්ගයේ බෙදීම මෙතන m වර්ගය. රයිට්. එතකොට m ට m එක අසුරු වුණාම m ඍණ 1 වෙනවා. l 3යි t ඍණ 2. හරි. ඕක තමයි අදාළ මාන වෙන්නේ. m ඍණ 1යි l 3යි t ඍණ 2. රයිට්. ඕක තමයි ජීවල මාන වෙන්නේ. රයිට්. ඔය ටිකත් ලියා ගන්න. ඒකක සමාන ඔය ටිකත් පැත්තකින් ලියා ගන්න. හරි. මේ ටිකක් ලියා ගන්න. හරියමයි. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එක බලන්න. ටියුට් එකේ තියෙනවා ග්‍රහලෝකයක සිට යම් දුරකින් තැබූ ස්කන්ධයන් මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කියලා. හරි. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය අපි ගන්නෙත් මේ සාරවත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ භාවිත කරලා. හරි. රයිට්. බලාගන්න. ඔයාලට දීලා තියෙනවා ග්‍රහලෝකයක සිට යම් දුරකින් තැබූ ස්කන්ධයන් මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය. රයිට්. හරි. මෙන්න මේ විදිහට. මෙහෙම ග්‍රහලෝකයේ තියෙනවා නම් ග්‍රහලෝකයේ අර කැපිටල් R කියලා ගත්තොත් එහෙම ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා. හරි. කේන්ද්‍රයේ ඉඳලා මේ විදිහට d දුරක්කින් තියෙනවා සිම්පල් M ස්කන්ධයක්. හරි.
සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. ග්‍රහලෝකයේ ස්කන්ධය කැපිටල් M කියලා හිතන්න. රයිට්. එතකොට අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් ගුරුත්වාකර්ෂණ බලය ගත්තොත් එහෙම මේකෙදි මෙන්න මෙහෙම. මෙන්න මේ ග්‍රහලෝකයේ මතත් මේ සිම්පල් M ස්කන්ධය නිසා මේ පැත්තට ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඊට සමාන බලයක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ සිම්පල් M ස්කන්ධය මතත්. මෙන්න මේ දිශාවට. හැබැයි මේකෙදි මෙන්න මේ ග්‍රහලෝකය සිම්පල් M දිශාවට චලනය වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ බලය. හරි. සිම්පල් කියන්නේ මේ කැපිටල් F බලය ඊටම කුඩායි මේ ග්‍රහලෝකයට සාපේක්ෂව බැලුවොත්. ඉතින් ග්‍රහලෝකේ ප්‍රමාණයත් එක්ක බැලුවොත් එහෙම මේ කැපිටල් F බලය කියන ගුරුත්වාකර්ෂණ බලය ඊටමන්න කුඩායි. ඒ බලය මෙන්න මේ ග්‍රහලෝකයේ චලනය කරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ සිම්පල් M ස්කන්ධය මත ඒ බලය ක්‍රියාත්මක වුණාට පස්සේ සිම්පල් M ස්කන්ධය මේ ග්‍රහලෝකයට ආකර්ෂණය වෙනවා. ඔන්න ඔය සිද්ධිය තමයි සාමාන්‍ය පෘථිවිය මත ජීවත් වෙන ජීවින්ටත් වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි පෘථිවිය මත හිටගෙන ඉද්දි අපි මගින් මේ ග්‍රහලෝකයේ මතත් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. හරි. ඇති වෙන. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ අපි ඉන්න දිශාවට ග්‍රහලෝකය ඇදලා ගන්න. හරි. ඒකට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ග්‍රහලෝකයේ මගින් අපි මත ඇති කරනවා. අන්න ඒ බලයෙන් තමයි අපිව පෘථිවියට අල්ලලා තියාගෙන ඉන්නේ. රයිට්. හරි. එතකොට මෙන්න මේ බලය සඳහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. F සමානයි ජීවාරයක් ස්කන්ධ දෙක කියන්නේ කැපිටල් M වැඩි කිරීම සිම්පල්. බෙදීම ස්කන්ධ දෙක අතර දුර වෙන්නේ මෙන්න මේ සිම්පල් D. එතකොට සිම්පල් D වර්ගය. රයිට්. ඕක තමයි අදාළ ගුරුත්වාකර්ෂණ බලය වෙන්නේ. රයිට්. එතකොට දැන් ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් D දුරින් අපි සැලකුවේ. එතකොට බැරි වෙලාවත් මෙන්න මේ ස්කන්ධය ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ මත මේ විදිහට තිබ්බනම් පෘෂ්ඨයේ මත මේ විදිහට තිබ්බනම් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මීට වෙනස්. F' කියලා මම ගන්නම් එතකොට. හරි. එතකොට කේන්ද්‍රයට එක්ක තියෙන දුර වෙන්නේ අරේනේ. එතකොට අරේට සමාන දුරක් තමයි තියෙන්නේ. එතකොට F' අපිට ලියන්න පුළුවන්. ජීවාරයක් කැපිටල් M සිම්පල් M බෙදීම. එතකොට දුර වෙන්නේ කැපිටල් R. R වර්ගය. හරි. ඔය විදිහට ලියන්න පුළුවන්. රයිට්. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ග්‍රහලෝකයක සිට යම් දුරකින් තිබූ ස්කන්ධයන් මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කියලා. හරි. ඒකේ මුකුත් සටහනක් ලියන්න නැහැ. හරි. මේ ටික ඇඳලා සලකුණු කරලා මේක ලියා ගන්න. මේක සහ මේක දෙකම ලියා ගන්න. මෙතන පෘෂ්ඨයේ මත තියෙද්දී තුන ගුරුත්වාකර්ෂණ බලය F' කියලා සලකුණු කරලා ග්‍රහලෝකයේ කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් D දුරකින් පවතින M ස්කන්ධෙ මත තියෙන බලය F කියලා ලකුණු කරලා මේක ලියා ගන්න. හරි. ඔක ලියා ගන්න. හරි ළමයි. ඊළඟට අපි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කරන්න යන්නේ. හරි. අපි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා කලින් අර්ථ දක්වා ගත්තා. ඒකෙදි කිව්වේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ මෙන්න මේ වගේ ස්කන්ධයක් අවට. හරි. මේ ස්කන්ධයක් අවට ලක්ෂයක අපි ඒකක ස්කන්ධයක් තිබ්බහම එහෙම නැත්නම් කිලෝග්‍රෑම් ඒකක ස්කන්ධයක් තිබ්බහම ඒ ස්කන්ධේ මත ක්‍රියාත්මක කරන බලය තමයි අපි ගත්තේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා. හරි. එතකොට මේ ස්කන්ධයවට මේ වගේ ලක්ෂයක M ස්කන්ධයක් තිබ්බට පස්සේ ඒ මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය F කියලා අපි කලින් සැලකුවේ. එතකොට අපි ගත්තා M ස්කන්ධය මත ඇති වෙන බලය F. ඒක නිසා ඒකක ස්කන්ධය මත ඇති වෙන බලය F බෙදීම M කියලා. ඒතර ඒක තමයි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා ගත්තේ. F බෙදීම M. හරි. ඒ අනුව F සමානයි mg කියලා අපි සම්බන්ධතාවයක් ගත්තා. හරි. එතකොට දැන් මෙන්න මේ ස්කන්ධයේ
කැපිටල් M කියලා ගත්තොත් එහෙම මේ ස්කන්ධයේ අරය අපි ගත්තොත් එහෙම කැපිටල් R කියලා මේ ස්කන්ධයේ ඉඳලා මේ ස්කන්ධයේ කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් R දුරකින් මේ සිම්පල් M ස්කන්ධය පිහිටනවා කියලා සැලකුවොත් එහෙම හරි අපිට සම්බන්ධතාවය ගන්න පුළුවන් මේ G සඳහා තව වෙනස් සම්බන්ධතාවයක්. හරි බලා ගන්න. අපි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සාරත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒකෙදි අපි ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධයෙන් අපි ප්‍රකාශනයක් ගත්තා. හරි. ඒ ඇසුරෙන් අපිට මේ F සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. එතකොට F සමානයි නිව්ටන්ගේ සාරත්ව ගුරුත්වාකර්ෂණ නියමය සුරින් F සමානයි අපි දන්නවා කැපිටල් G කැපිටල් M සිම්පල් M බෙදීම ස්කන්ධ දෙක අතර දුර කියන්නේ සිම්පල් R. ඒක සිම්පල් R වර්ගය. ඔහොම ගන්න පුළුවන්. ඒ වගේම F සමානයි සිම්පල් M G. හරි F සමානයි සිම්පල් M G. හරි එතකොට ওই ප්‍රකාශන දෙක සමාන කරන්න පුළුවන්. සිම්පල් M G සමානයි කැපිටල් G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය. හරි එතකොට M ටෙම් සුළු වුණාට පස්සේ G සඳහා මෙන්න මේ විදිහට අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. G කැපිටල් M බෙදීම R වර්ගය කියලා. හරි එතකොට ඔයාලට පැහැදිලි ඇති මේ G කියන එක ඒ කියන්නේ යම්කිසි ස්කන්ධයක් වටා යම්කිසි ලක්ෂයක තියෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ අපි එතන තියෙන ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ සිම්පල් M මත රඳා පවතින්නේ නැහැ. රඳා පවතින්නේ මේ අදාළ විශාල ස්කන්ධය මත විතරයි. හරි විශාල ස්කන්ධය මත විතරයි රඳා පවතින්නේ. රයිට් මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. රයිට් එතකොට ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ දුර වෙනස් වෙද්දී එහෙම නැත්නම් සිම්පල් R අගය වෙනස් වෙද්දී මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ අගය වෙනස් වෙනවා. හරි අගය වෙනස් වෙනවා. ඒ කියන්නේ R වැඩි වෙන්න G අඩු වෙනවා. හරි එතකොට ස්කන්ධයේ කේන්ද්‍රයේ ඉඳලා අපි G ප්‍රස්ථාරගත කළොත් එහෙම හරිද? G ප්‍රස්ථාරගත කළොත් එහෙම දුර වැඩි වෙන්න G අඩු වෙනවා. හරි දුර වැඩි වෙන්න G අඩු වෙනවා. හැබැයි ඒක වෙන්නේ මෙන්න මේ ස්කන්ධයේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා ඈතට තමයි දුර වැඩි වෙන්න අඩු වෙන්නේ. ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය මෙන්න මේ විදිහට අඩු වෙනවා. ඔන්න ඔය වගේ විශ්ලේෂණයක් තමයි එන්නේ දුරත් එක්ක. හරි. හැබැයි මෙන්න මේ ස්කන්ධය තුල හරි ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ස්කන්ධයේ පෘෂ්ඨයේ දක්වා දුර. ඒ කියන්නේ මෙන්න මේ R කැපිටල් R කියන අගය තුල විචලනය වෙන්නේ. හරි මෙන්න මෙහෙම. මේව විචලනයක් තියෙනවා. හරි මෙහෙම විචලනයක් තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වෙනවා. දුර වැඩි වෙන්න ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වැඩි වෙනවා. හැබැයි පෘෂ්ඨය දක්වා විතරයි. ඒකට හේතුව වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ යාගේ ස්කන්ධය මතත් රඳා පවතින නිසා. හරි එතකොට දැන් දුර වැඩි වෙන්න කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා දුර වැඩි වෙන්න මෙයාගේ ස්කන්ධය වැඩි වෙනවනේ. හරි ස්කන්ධය වැඩි වෙනවනේ. එතකොට වැඩි වෙනවා. හරි ඒතර R වල බලපෑමට වඩා ස්කන්ධයේ බලපෑම වැඩි ඒ අවස්ථාවේදී. ඒක නිසා ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය මෙහෙම වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් එහාට දුර වැඩි වෙන්න මේ ආකාරයට ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අඩු වෙනවා. හරි ඒතකොට විචලනය වෙන්නේ මේ විදිහට. හරි මම මේක සම්බන්ධයෙන් ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධය තුල ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ විචලන වෙන ආකාරය සම්බන්ධයෙන් වෙනම පැහැදිලි කරන්න. හරි දැන් මේ ප්‍රස්ථාරය අපිට අඳින්න අවශ්‍ය නිසා මේ ටික මේ විදිහට සටහන් කරගමු. හරි රයිට් එතකොට ඔයාලට ටියුට් එකේ තියෙනවා ස්කන්ධයක් වටා ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා. හරි ස්කන්ධයක් වටා ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා තියෙනවා. එතකොට ඒක යටතේදී ඔයාලා මුලින්ම මෙන්න මේ රූප සටහන ඇඳලා හරි ඊට පස්සේ මෙන්න මේ ටික ලියාගන්න. මේ ටික ලියාගෙන ඉවරලා ඊට පස්සේ නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අනුව කියලා ලියන්න. නිව්ටන්ගේ සාර්වත්‍ර
ගුරුත්වාකර්ෂණ නියමයට අනුව හරි කියලා ලියලා මේ ටික ලියා ගන්න. කියලා මේ ටික ලියා ගන්න. හරි. ඔය ටික ලියන්න ඉන්න ඕනේ. හරි ළමයි එතකොට දැන් මෙතන මේ g සඳහා අගයක් අපි ගත්තොත් එහෙම හරි හරියටම g සඳහා අගය වෙන්නේ 9.8 ms ඍණ 2 හරි ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණයේ අගය. ඒ වුණාට අපි භාවිතා කරන්නේ සාමාන්‍ය ගණන් හදද්දී 10 ms ඍණ 2 කියලා ආසන්න වශයෙන්. හරි. මේක තමයි පේපර් එකේ ඔයාලට දීලා තියෙන්නේ. පේපර් එකේ ආරම්භයේදී ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි පේජ් එකේ g සමානයි 10 ms ඍණ 2 කියලා ගන්න තියෙනවා. හැබැයි හරියටම අගය බැලුවොත් මේක g සමානයි 9.8ක් වෙනවා. හරි. එතකොට ඊළඟට අපි සලකනවා මෙන්න මේ ස්කන්ධයේ පෘෂ්ඨයේ මත මෙන්න මේ පෘෂ්ඨයේ මත ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. හරි. එතකොට පෘෂ්ඨයේ මත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා කියන්නේ එතකොට කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨයේ මතට තියෙන දුර වෙන්නේ මෙන්න මේ කැපිටල් R. හරි. කැපිටල් R. එතකොට කෙලින්ම අපිට ඒක ලියන්න පුළුවන්. G සමානයි G නෝට් කියලා මම ගන්නවා. G නෝට් සමානයි G කැපිටල් M බෙදීම කැපිටල් R වර්ගය කියලා. හරි. කැපිටල් R වර්ගය කියලා. එතකොට මේකත් අපි හරිනම් ගන්නේ මෙන්න මේ විදිහට පෘෂ්ඨය මත ස්කන්ධයක් තියලා මේ ස්කන්ධය මත ඇති වෙන බලය ආශ්‍රයෙන්. හරි. F නෝට් කියලා ගත්තොත් මේ බලය ආශ්‍රයෙන් සම අපි ලබා ගන්න. හරි. එතකොට ඒක ඒ සඳහා වෙන ප්‍රකාශනය වෙන්නේ මේ ප්‍රකාශනයෙම තමයි වෙනසකට තියෙන්නේ මේ R වෙනුවට කැපිටල් R එනවා. හරි. රයිට්. එතකොට ඔයාලගේ රූප සටහනේ මේකත් සලකුණු කරගන්න. හරි. සලකුණු කරගන්න එතන ලියාගන්න ස්කන්ධයක පෘෂ්ඨයේ මත හරි ස්කන්ධයක විශාල ස්කන්ධයක පෘෂ්ඨයේ මත පිහිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g නෝට් සමානයි කියලා මේක ලියාගන්න. හරි. g නෝට් සමානයි කියලා ඒක ලියාගන්න. රයිට්. එතකොට දැන් ඔයාලට මෙතනදී පැහැදිලි වුණේ මෙන්න මේ ටික. ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා දුරට යන්න මෙන්න මේ r වැඩි වෙන නිසා g අඩු වුණා කියන එක. හරි. එතකොට මම ඊළඟට පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේ ස්කන්ධයක් තුල, ඒ කියන්නේ ස්කන්ධයක් ඇතුලේ පිහිටි ලක්ෂයක මෙන්න මේ විදිහට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැඩි වෙන්නේ කියන එක තමයි අපි ඊළඟට පැහැදිලි කරන්න හදන්නේ. හරි. මේ ටික ලියා ගන්න ඕනේ. හරිලම අපි ඊළඟට යන්නේ විශාල ස්කන්ධයක අභ්‍යන්තරයේ කොහොමද g විචලනය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරන්න. මෙතන විශාල ස්කන්ධයේ විදිහට අපි සලකන්නේ පෘථිවිය කියලා උදාහරණයක් විදිහට. හරිද? කියන්නේ පෘථිවිය අභ්‍යන්තර පෘෂ්ඨයේ මත කොහොමද එහෙම නැත්නම් පෘථිවිය අභ්‍යන්තරයේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ කේන්ද්‍රයේ ඉඳලා දුරත් එක්ක කොහොමද විචලනය වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි? එතකොට මේ විදිහට පෘථිවිය ගත්තොත් එහෙම පෘථිවියේ අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයක් තමයි අපි දැන් සලකන්න යන්නේ. මෙන්න මේ වගේ ලක්ෂයක්. හරිද? මෙන්න කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් r දුරකින් පිහිටි මේ වගේ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ගන්න තමයි යන්නේ. හරි. එතකොට පෘථිවිය R ඒ විදිහට සලකන්න කැපිටල් R, ස්කන්ධයේ විදිහට සලකන්න කැපිටල් M. හරි. කැපිටල් M කියලා සලකන්න. ME කියලා ගමු. කැපිටල් ME. රයිට්. එතකොට අපි දන්නවා G සමානයි GM බෙදීම R වර්ගය. හරි. G සමානයි GM බෙදීම R වර්ගය. G කියන්නේ G නෝට්. ඒ කියන්නේ මෙන්න මේ පෘථිවි පෘෂ්ඨයේ මත පිහිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය G නෝට් සමානයි කැපිටල් GM බෙදීම R වර්ගය. හරි. ඕක අපි ගත්තා. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක මෙන්න මේ වගේ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය හොයන්න ඕන නම් අපි කරන්නේ හරිද? මෙන්න මේ වගේ ලක්ෂයක හොයන්න ඕන නම් අපි මේක අභ්‍යන්තරයේ පිහිටි ස්කන්ධයක් සහ කබොලක් බවට වෙන් කර ගන්න ඕනේ ඉස්සෙල්ලා. කියන්නේ මෙන්න මේ පිහිටි ලක්ෂයක ඉඳලා අභ්‍යන්තරයේ තියෙන ඝන කොටස සහ එතනින් පිට තියෙන කොටස
වෙන් කර ගන්න ඕනේ මේ විදිහට. හරි. එතකොට අභ්‍යන්තරයේ පිහිටි ස්කන්ධය මේ විදිහට තියෙනවා. right ඒකේ අර සිම්පල් ආර්මයි. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක තමයි අපි සලකන්නේ. G කියලා ගමු. හරි මේ වගේ පිහිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය G කියලා ගමු. right එතකොට පිටතින් පිහිටනවා මේ වගේ ස්කන්ධයක්. ඒ කියන්නේ මේ මෙතනින් පිටතින් පිහිටන ස්කන්ධය. හරි. right එතකොට මෙතන G සඳහා බලපාන්නේ එතනින් ඇතුළත පිහිටන ස්කන්ධය විතරයි අපි සලකන්නේ මෙතනින්. හරි. මෙතනින් ඇතුළත පිහිටන ස්කන්ධය විතරයි සලකන්නේ. එන්න මෙන්න මේ ස්කන්ධය. හරිද? දැන් මෙතනින් අපි ඇත්තටම බැලුවොත් සිම්පල් M ස්කන්ධයක් මෙන්න මේ ලක්ෂයේ තිබ්බොත් එහෙම මේ ස්කන්ධයට ඇතුළතිමුත් ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ පිටත තියෙන කොටසෙමුත් ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි. ඒක නිසා තමයි යාව කියන්නේ චලනය වෙන්නේ නැතුව ඒ ස්කන්ධය එතන ස්ථායීව තියෙන්නේ. හරි. හැබැයි අපි මේකදී දැන් අපිට G හොයාගන්න අවශ්‍ය. ඒක නිසා අපි මේ පිටත ස්කන්ධය නැහැයි කියලා සලකන්නේ. හරි. ඒක තමයි අපි ඒක වෙන් කරගත්තේ. හරි. එතකොට දැන් ඇතුළත ස්කන්ධය මගින් ඇති කරන බලපෑම විතරයි අපි මේකදී සලකන්නේ. හරි. එතකොට ඇතුළත ස්කන්ධය මෙන්න මේ මම පාට කරලා තියෙන ස්කන්ධය M dash කියලා ගන්නවා. හරිද? එතකොට අපි M dash හොයා ගන්න ඕනේ. හරි. M dash හොයාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ G සමානයි G M බෙදීම R වර්ගය කියන එක දාන්න පුළුවන්. හරි. එතකොට G සමානයි G M dash බෙදීම මෙන්න මේ දුර වෙන්නේ R. හරි. මේ දුර වෙන්නේ සිම්පල් R වර්ගය. right. ඒතර අපි M dash හොයා ගන්න ඕනේ. හරිද? දැන් සම්පූර්ණ පෘථිවි ස්කන්ධය කැපිටල් M නේ. හරිද? එතකොට අපි මේකේ පෘථිවි ඝනත්වය සලකනවා. ඝනත්වය මධ්‍යන්නේ ඝනත්වය සලකනවා. මධ්‍යන්නේ ඝනත්වය ρ කියලා ගත්තොත් ρ සමානයි සම්පූර්ණ ස්කන්ධ බෙදීම මෙයාගේ පරිමාව බෙදී කියන්නේ 4 බෙදීම 3යි y කැපිටල් R ගන්නේ. ඕක තමයි ρ සඳහා යන්නේ. හරි. එතකොට ඔය ρ කියන එක අපි සමාන කරනවා මෙන්න මේ M dash කියන එකේ ρට. මොකද ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ρ සමානයි M dash වල ρ කියලා කියන්නේ ස්කන්ධයේ M dash බෙදීම එයාගේ පරිමාව 4 බෙදීම 3යි y එයාගේ අර සිම්පල් R ගන්නේ. රට ඔය දෙක සමාන කරන්න පුළුවන්. ඒ අනුව M බෙදීම 4 බෙදීම 3යි pi කැපිටල් R ගණය සමානයි M dash බෙදීම 4 බෙදීම 3යි pi සිම්පල් R ගණය කියලා. හරිද? 4 බෙදීම 3යි pi ට 4 බෙදීම 3යි pi සුළු වෙනවා. ඒ අනුව M සමානයි මේ R ගණය මේ පැත්තට යනවා. කෙලිම M dash ගමුකෝ. M dash සමානයි මේ R ගණය මේ පැත්තට එනවා. කැපිටල් M වැඩි කිරීම සිම්පල් R ගණය බෙදීම කැපිටල් R ගණය. අන්න ඔය විදිහට තමයි කැපිටල් M සඳහා එන්නේ. ඒකට කැපිටල් M dash සඳහා එන ප්‍රකාශනය වෙන්නේ. හරි. ඒකට අපි ඒක ගෙනාලා මෙතෙන් ආදේශ කරනවා. හරි. එතකොට G සමානයි G කැපිටල් M dash වෙනුවට කැපිටල් M ආදේශයෙන් ආදේශ කරන්න පුළුවන්. එන කැපිටල් M වැඩි කිරීම සිම්පල් R ගණය බෙදීම කැපිටල් R ගණය. මේ R වර්ගයේ තියෙනවා. හරි. R වර්ගය වැඩි කිරීම කැපිටල් R ගණය. R වර්ගයට මේ R දෙකක් කැපිලා ගියාම උඩ R එකක් ඉතුරු වෙනවා. එතකොට මම මෙතනින් ලියන්නම්. හරි. G සමානයි අවසාන වශයෙන් ගන්න පුළුවන්. G කැපිටල් M සිම්පල් R එකක් ඉතුරු වෙනවා බෙදීම 15 කැපිටල් R වල 3 වෙනි බලය. හරි. ඕක තමයි අවසානයෙන් අපිට G සඳහා ලබාගත හැකි ප්‍රකාශනය වෙන්නේ. හරි. G සඳහා ලබාගත හැකි ප්‍රකාශනය වෙන්නේ. right. ඕක ගන්න පුළුවන්. right. ඔයාලා ඉස්සෙල්ලා මේක ලියන්න කලින් පොඩි නෝට් එකක් තියෙනවා. අපි නෝට් එක දානිමු. හරි. ඊට පස්සේ අපි මේක ලියාගමු. හරි. right. නෝට් එකක් දානිමු. ඔයාලා ලියාගන්න පෘථිවි අභ්‍යන්තර ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා. පෘථිවි අභ්‍යන්තර ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා ලියාගන්න. ඊට පස්සේ චූටි නෝට් එකක් අපි දාගමු. හරි.
හරිලම ලියාගත්තද? හරි ඒකට තිලියාගමු. ස්කන්ධයේ කැපිටල් M වන ස්කන්ධයේ කැපිටල් M වන සහ අරේ කැපිටල් R වන පෘථිවියේ ස්කන්ධයේ කැපිටල් M වන සහ අරේ කැපිටල් R වන පෘථිවියේ කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සිම්පල් G නම් හරි ඊට පස්සේ ලියා ගන්න පෘථිවියේ අභ්‍යන්තර ලක්ෂයක් නැත්නම් පෘථිවියේ අභ්‍යන්තර ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සෙවීම සඳහා පෘථිවියේ අදාළ ස්ථානය කබොලක් හා ඝණයක් ලෙස කොටස් දෙකකට මනක්කල්පිතව වෙන් කරගනු ලබයි. අපි මෙතනදී වෙන් කරා වගේ හරි. ඊට පස්සේ අපි කබොල කියන්නේ කබලෙන් පිටත කොටස සලකන්නේ නැහැ. මේ ඝන කොටස තමයි සලකන්නේ. ඒකෙන් නැති කරන බලපෑම හරි. ඊට පස්සේ එහෙම ලියලා ඊට පස්සේ මෙන්න මේ රූප සරහන මුලින්ම අඳින්න. මේ රූප සරහන මුලින් ඇඳලා ඊට පස්සේ මේක ඇඳ ගන්න හරි. මේ වන්දලා මේවා සලකුණු කරලා මේක ඇඳලා ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. මේ G note මාක් කරලා මේක ලියා ගන්න. ඕනනම් G note සමානයි පෘථිවියේ පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා පැත්තකින් ලියා ගන්න. ඊට පස්සේ පිළිවෙලට ලියා ගන්න. හරි. ඊට පස්සේ මේක ලියාගෙන ඉවරලා මේක ලියන්න කලින් ඔයාලා මේ ටික ලියා ගන්න. මේ ටික ලියන්න ඉවරලා ඊට පස්සේ මේක ලියලා මේක ලියා ගන්න. අවසාන මේ ප්‍රකාශනේ ගන්න පුළුවන්. හරි. එතකොට අපි කැපිටල් ME කියලා ගත්තනේ. එතකොට ඕනනම් මෙතන ME කියලා දාගන්න. හරි. දැන් මෙන්නටත් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපි M කියලා ගමුකෝ. ME කියන්න ඕනේ. හරි. M කියලා ගමු. රයිට්. එතකොට ඔය ටික ලියා ගන්න. පිළිවෙල ලියා ගන්න. හරිලමයි දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ කොහොමද අපි කලින් අදු ප්‍රස්තාරයේ මෙන්න මේ පෘථිවිය තුල කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨය දක්වා කොහොමද මේ අනුලෝම සමානුපාතික උනේ කියලා. ඒ කියන්නේ දුරත් එක්ක අනුලෝම සමානුපාතික උනේ කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශය ආශ්‍රයෙන් අපිට ඒකට තහවුරු කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් G සමානයි capital G capital M බෙදීම R ඝනය වතාවක් simple R. හරි. එතකොට simple R දුරත් එක්ක පෘථිවි අභ්‍යන්තර කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨය දක්වා simple R ට එහෙම නැත්නම් අපි සලකනු ලබන දුරට අනුලෝම විදිහට තමයි G විචලනය වෙන්නේ. හරි. G අනුලෝම සමානුපාතිකයි R ට. හරි. එතකොට මෙහෙම පෘථිවිය තියෙනවා නම් R දුරත් එක්ක කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨය දක්වා කොටස මේ විදිහට R ට අනුලෝම සමානුපාතික වෙන නිසා මෙහෙම අනුලෝම විචලනය වෙනවා. ඊට පස්සේ තමයි අපි කලින් ගත්ත ප්‍රකාශනයේ G සමානයි GM බෙදීම R වර්ගයට අනුව ඊට පස්සේ මෙන්න මේ විදිහට විචලනය වෙනවා. හරි. අපි කලිමුත් ඇඳපු ප්‍රස්තාරේ අපි ওই විදිහට ඇඳලා. එතකොට ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද පෘථිවිය තුල එහෙම නැත්නම් විශාල ස්කන්ධයක් තුල දුරට අනුලෝම විදිහට ජීවලගේ විචලනය වෙන්නේ කියලා. රයිට්. හරි. ඊට පස්සේ ඔයාලා මේක මෙන්න මේක ඇඳලා මේ ටික ලියා ගන්න ඊට පස්සේ. රයිට්. ඊට පස්සේ මේ ටික ලියා ගන්න.